හරි එහෙනම් සාපේක්ෂ තොරණේ අපි ඉතුරු ටික කරමු. මම හිතන්නේ දැන් ගණන් දෙක හදලා ඇති කට්ටිය නේද? හරි. 13 තියෙන පාඩම් ටික ලේසි බය වෙන්න එපා. හරි. මේක අර ඔන්ලයින් කළාම අර නොතේරෙන බව ටිකක් වැඩි වෙනවනේ ඔන්ලයින් වලදී පොඩ්ඩක්. හරි. ඉතින් ඒක නිසා මේ පාඩම් ටික ලේසි 13 තියෙන ටික බය වෙන්න එපා. ඒක උඩ දාගන්න පුළුවන් අපිට. සාපේක්ෂ තොරණේ තව ගණන් දෙක තුනක් තියෙනවා අපි හදලා දාමු. හරි. අපි පටන් ගන්නවා 36 වෙනි ගාන ටියුබ් එකේ නැත්නම් 1991 ගාන. right? එහෙනම් මේ ගාන ඕගොල්ලෝ වීඩියෝ එක නවත්තලා මේක ඇඳ ගන්න. වීඩියෝ එක නවත්තලා මේක ඇඳ ගන්න. හරි? දත්ත ටික දාගන්න. හරි. දැන් බලන්න. මෙන්න මෙතන තියෙන වස්තුවක් ඒකේ ස්කන්ධය M කියලා දීලා තියෙනවා. මෙතන කප්පියක් තියෙනවා ඒකේ ස්කන්ධය කැපිටල් M කියලා දීලා තියෙනවා. මෙතන ස්කන්ධයක් තියෙනවා ඒක M ඩෑෂ් කියලා දීලා තියෙනවා. මේක සුමට කප්පියක්, මේක සුමටයි, මේක සුමටයි. මේක චලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අචල කප්පියක්. මේක සචල කප්පියක්. මේක චලිත වෙනවා. අපි හිතුවොත් මේක පල්ලෙහාට යනකොට මේක උඩට එන්න පුළුවන්, මේක මේ පැත්තට එන්න පුළුවන්. මොකද චලනය වෙන්න බලයක් තියෙන්න එපානේ. මෙයාට මෙන්න මේ ආතතිය. මේ ආතතිය තියෙන්නේ මෙයාට. මේ ආතතිය තියෙන්නේ මේ කප්පියට. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව බල දෙක හට ගන්න ඕනේ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මේ D මෙයාට, මේ D මේ කප්පියට, මේ D මේ කප්පියටමයි. මෙතන තියෙන T මේ කප්පියට, මෙතන තියෙන T ආයි මේ කප්පියට. මේ D මෙයාට. ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට අවුල් වෙන්නේ ඔය පාඩම නෙමේ ක්‍රියා කරන බල මාක් කරන එක. ඕක තමයි වැදගත්ම දේ. ගණන් හදන්නේ අපි එක විදිහට. මෙයාගේ තොරණේ එක අගයක්, මෙයාගේ තොරණේ තව අගයක්, මෙයාගේ තොරණේ තව අගයක්. හරි? මේක අපි ලේසියට දුරෙන් ගන්න. හරි? එතකොට දුර මනිනකොට අචල තැනක ඉඳලා මාක් කරන්න ඕනේ. පොළවට සාපේක්ෂව නිශ්චල තැනක ඉඳලා. ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් කමක් නැහැ. ඒකත් අවශ්‍ය කරාමොත් නේ. මේ පද්ධතියම ඒකාකාර ප්‍රවේගයෙන් උඩට ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රවේගයෙන් ගියම තොරණයට බලපෑම ඒකාකාර ප්‍රවේගයෙන් නම් තොරණයට බලපෑම නැහැ. හරි? අවස්ථිතික රාමුවකට සාපේක්ෂව කියලා කිව්වේ. තොරණේ නොවන රාමුවකට සාපේක්ෂව. හරි. කොහොමද මේකේ දිග දීලා තියෙනවා? මෙන්න මෙතන ඉඳලා y කියන. මෙයාට දිග y කියලා දීලා. මෙයාට දිග දීලා තියෙනවා. ඕකේ ඊතල දෙකක් වැදිලා තියෙනවා මේ රේඛායි මේ පැත්තටයි එක පැත්තකට දාගන්න. මේක පොළවට සාපේක්ෂව අචලයිනේ. මෙයා චලිත වෙන්නේ මේ පැත්තට නේද? එතකොට මෙහෙන් දුර මාක් කරලා වැඩක් නැහැ. ඇයි? බිඳුවයිනේ. ඒ කියන්නේ දුර මාක් කළාට ප්‍රවේගයකුත් නැහැ, ත්වරණයකුත් නැහැ. ඒක නිසා ඒව බිඳුවේ වැඩක් නැහැ මාක් කරලා. චලනය වෙන්නේ මේ පැත්තට. අපි මාක් කරන්න ඕනේ පොළවට සාපේක්ෂව අචල තැනක ඉඳලා. මෙයා නිශ්චල. එහෙනම් මේ දුර x. මෙයා චලනය වෙන්නේ එක්ක පල්ලෙහාට නැත්තම් උඩනේ. එක්ක මෙතන ඉඳලා දුරමයි ඉන්න පුළුවන් මෙයාට. එක්ක මෙතන ඉඳලාමයි ඉන්න පුළුවන්. එක්ක මේ යටින්මයි ඉන්න පුළුවන්. නීතිය තමයි මොකක්ද? පොළවට සාපේක්ෂව නිශ්චල වුණාම හරි. නැත්තම් අවස්ථිතික රාමුවක් වුණා නම් හරි. හරි? අවස්ථිතික රාමුවකට සාපේක්ෂව ඕන තැනකින් දුරමයි ඉන්න පුළුවන්. ඕගොල්ලෝ ඒ කියන්නේ කිසිම බයක් තියාගන්න එපා. ඕන තැනකින් ඉඳලා දුරමයි ඉන්න පුළුවන්. වෙන්න ඕනේ මොකද්ද? පොළවට සාපේක්ෂව නිශ්චල වෙන්න ඕනේ එච්චරයි. හරි? right. එහෙනම් ඕගොල්ලෝ කැමති තැනකින් ගමු. මම මෙතනින්ම ගන්නම්. මෙතන ඉඳලා මෙයාට තියෙන දුර ඔන්න ඉසෙත් කියලා ගන්න. නැත්නම් මෙතන ඉඳලා ගන්නත් පුළුවන්. මෙන්න මෙතන පොළවෙන් ප්‍රතික්‍රියාවක් එනවා මෙයාට R කියලා. පොළවට මේ
මෙතන මේසයක් ඇත්තේ මෙතන මේසයට මේ පැත්තට පල්ලෙහාට. දැන් දාන්න. හැම එකකටම දාන්න x සමානයි ඉන්නේ. m ඩෑෂ් එක දාමු පල්ලෙහාට. m ඩෑෂ් එක පල්ලෙහාට. x සමානයි ඉන්නේ. හරි. f කියන්නේ මොකද්ද? සංප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනවද? m dash කොයි පැත්තට තියෙන සංරචකයේ පල්ලෙහාට. එහෙනම් m dash බල දෙකයි. එකක් t අනිත් එක m dash t. එන්න ලියා ගන්න. පල්ලෙහාට ධන කියලා ගත්තේ m dash t ඍණ t සමානයි. ස්කන්ධය m dash වතාවක්. දුර y නම් විස්ථාපනයේ y නම් තොරණය y double dot. දැන් දාන්න කප්පියට C කප්පියට C කප්පියට දාන්න. එයාට බල තුනයි mg t ඒව දෙකයි. mg ඍණ දෙකයි t mg ඍණ දෙකයි t සමානයි m මෙන්න මෙයාට මෙතන ඉඳලා තියෙන දුර z එහෙනම් ත්වරණය කියන්නේ z ඩබල් දැන් දාන්න. ඇත්තටම මෙයා චලිත වෙන්නේ මේ පැත්තට. දුර මයින්ද ඕනේ පොළවට සාපේක්ෂව අචල තැනක ඉඳලා. මේ පැත්තට තියෙන දුරනේ ගත්තේ. ත්වරණයත් අපි ගන්න මේ පැත්තට. දැන් m x සමානයි m ට x සමානයි මේ දානවා මේ පැත්තට. අපි දාන්නේ මේ පැත්තට. බලය තියෙන්නේ අනිත් පැත්තට. ඍණ t සමානයි. ස්කන්ධ m අතාව. අපි දාන්නේ මේ පැත්තට, දුර මැනපු පැත්තට, t තියෙන්නේ අනිත් පැත්තට. මෙයා ඉන්නේ මෙයා ඉන්නේ. x ඩබල්. මේක පළවෙනි එක මේක දෙවෙනි එක මේක තුන්වෙනි. දැන් බලන්න. බලන්න ගාන හදන විදිහ වෙනස් වෙනවද කියලා. කොයි විදිහේ තිබ්බත් අපි වෙනස් කරන්නේ නැහැ ගාන. දැන් බලමු විසඳන්න පුළුවන්ද කියලා. y double dot දන්නේ නැහැ. z double dot දන්නේ නැහැ. x double dot දන්නේ නැහැ. t දන්නේ නැහැ. නොදන්නා පද කියලා 4යි. සමීකරණ 3යි. එහෙනම් තව එකක් ඕනේ. එහෙනම් ලියන්නේ මොකද්ද? තන්තුවේ දිග. මේ කැලේ දිග x. මේ කැලේ දිග x. මෙන්න මේ කැලේ දිග y. මෙතන ඉඳලා මෙතෙන්ට දිග y. y.
හරිද? මේ කැලේ දිග ඉසේ. ඒ කැලේ දිග ඉසේ. මේ කැලේ දිග ඉසේ. මේ කැලේ දිග. මේ කැලේ දිග. මෙන්න මේක. මෙයා පල්ලෙහාට යනකොට මෙයත් වෙනස් වෙනවා මෙයත් වෙනස් වෙනවා. මෙන්න මේ කැලේ දිග කොහොමද ගන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ටම දිග කීයද? ඉසේ. මෙතන ඉඳලා මෙතෙන්ටම දිග ඉසේ. මෙන්න මේ කැලේ අඩු වුණා නම් හරි නේද? මෙන්න මේ කැලේ අඩු වුණා නම් හරි නේද? මේක නියතයක්ද විචල්‍යයක්ද? කාලයත් එක්ක වෙනස් වෙනවද නැද්ද මේ දුර? මේක පොළොවට සාපේක්ෂව අචලයි. මේ මට්ටමත් අචලයි. එහෙනම් මේ දුර වෙනස් වෙනවද නැද්ද? නැහැ. එහෙනම් මේ කැලේ දිග නියතයක්ද විචල්‍යයක්ද? නියතයක්. කැමති නම් ඕනනම් අපි ඒක b කියලා දාගමු. මෙන්න මේ දුර ඕනනම් b කියලා දාගමු. මේක නියතයක්ද විචල්‍යයක්ද? නියතයක්. ඒ නියත දාලා ඕන තරම් ලියන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙන්න මේ තන්තු කැලේ මෙන්න මේකේ දිග ඉසේ මෙන්න මේකේ දිග ලියන්න පුළුවන්. ඉසෙක් වලින් අඩු කරනවා කවුද? b. ඉසෙක් අඩු කිරීම b. ඔබ නියතයි. හරි? නැත්නම් අර නියතයටම එකතු කළා නම් හරි ඔබ. එහෙනම් මේක b කියලා දාලා. මේක b කියලා දාලා. ඒක අඩු කරලා. මෙතන කොටසක් ස්පර්ශ වෙලා තියෙනවා. ඒක නියතයක්. මේ ටිකක් නියතයක්. මේ ටිකක් නියතයක්. ඔය නියත තුනම එකතු වුණාම ආයෙත් නියතයක්. නියතය. කම්පුවේ දිග. දැන් බලන්න. මේ කැලේ දිග x මෙතන ඉඳලා මෙතෙන්ට දිග y මේ කැලේ දිග z මේක ගන්න ගියාම තමයි ප්‍රශ්නේ ආවේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ කැලේ කියන්නේ මේ මුළු එකේ මේක අඩු කළා නම් හරිද? මේකට වෙන අකුරක් දැම්මට කමක් නැහැ. එතකොට ආයේ ඒක ලියන්න වෙනවා මේ වැස්සේ. හරි. වරහන් ඇතුලේ ලියා ගන්න මේකේ b යනු නියතේ කියලා. b යනු නියතේ. b යනු නියතේ. හරි. එහෙනම් මෙන්න තන්තුවේ දිගේලම දැන් t විශේෂයෙන් දෙවරක් අවකලන. x double dot y double dot z දේව දෙකයි z double dot b ගේ අවකලනේ බිඳුවයි නියතයේ අවකලනේ බිඳුවයි තන්තුව අවිතන්නේ නිසා ඇදෙන්නේ නැති නිසා ඒක කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ එයත් බිඳුව. එහෙනම් දාගන්න හතරවෙනි සමීකරණය. එහෙනම් මේක t විශේෂයෙන් දෙවරක් අවකලනය කළොත් ඕකේ. හරිනේ? මේක හතරවෙනි. දැන් සුපුරුදු පරිදි අපි කොහොමද සුළු කරන්නේ කොහොමද? ආදේශ කරන එක අනිවාර්ය නෑ වෙන ක්‍රම තියෙනවා. නොදන්නා පද හතරක් ආවොත් ඉස්සෙල්ලාම නොදන්නා පද තුනට අඩු කරන්න ඕනේ. ඒකෙන් දෙකට අඩු කරන්න ඕනේ. ඒක ආයෙකට අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ නොදන්නා පද තුනකට අඩු කරනවා කියන්නේ සමීකරණ තුනක් ගන්න ඕනේ. ඒකේ තියෙන්නේ එකම නොදන්නා පද තුනක්. ඒකෙන් ආයෙ සමීකරණ දෙකක් ගන්න ඕනේ. තව නොදන්නා පදයක් අඩු කරලා.
ඉතින් එහෙම කරන්න ගියොත් සෑහෙන වෙලාවක් යනවා ලේසි. මෙන්න මේක මෙහෙම. එකෙන් දෙකෙන් තුනෙන් මේකට ආදේශ කරනවා. හරි. කොහොමද පෙන්වන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකක් නේද? t වතාවක් 4 යටෙන්. ඒ කියන්නේ මේ t නේද හොයලා තියෙන්නේ. මේක නේද හොයලා තියෙන්නේ. එහෙනම් එකෙන් දෙකෙන් තුනෙන් හතරට ආදේශ කරනවා. ක්ලියර්? එකෙන් දෙකෙන් හා තුනෙන් හතරට ආදේශ කරනවා. x double dot දානවා. ඍණ t යටෙන් දාන්න. y double dot කියන එකට දානවා. m dash g ඍණ t. දෙකයි. z double dot දානවා මෙයා. mg ඍණ 2යි කී බෙදීම කැපිටල්. සමානයි. බිඳු. මෙන්න මේක පෙන්නන්න බලන්න. අපි නම් ඉස්සෙල්ලා කරුවේ මොකද්ද? m dash m වලින් මේක ගුණ කරගෙන ගිහිල්ලා t යුක්ත කරන එක. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම කළා ආයි මේක පෙන්වන්න පුළුවන්. ඕනනම් ඔයගොල්ලෝ එහෙම හදන්න. එහෙම ගන්නවත් පුළුවන්. නැත්තම් ලේසි. උත්තරේ දිහා බලුවොත් මෙතන එනව නේද 4යි t යටෙන් කියලා. මේ දෙවරක් දෙක 4යි 4යි t යටෙන්. මෙතන එන්නේ t යටෙන් නේද? එහෙනම් මේ ඍණ t යටෙන් තියෙනවා. ලේසි මේක වෙන වෙනම බෙදාගෙන ගියා නම් මේ කැලේ ටක් ගාලා යනවා. දැන් ඕගොල්ලෝ හිතයි අපි කොහොමද එහෙම හිතන්නේ කියලා. ඕගොල්ලන්ට පුළුවන් අර සාමාන්‍ය පරිදි m dash capital M වලින් ගුණ කරලා t කියන එක හොයලා ඊට පස්සේ මේක ගන්න පුළුවන්. හරි? එහෙමත් පුළුවන්. ඊට වඩා ලේසි මේ සුළු කිරීම. එහෙනම් මේක බෙදන්න ඍණ t යටේ මෙහෙම උනායි. මේක එහෙමයි. වෙන වෙනම බෙදන්න m dash වලින් මේ දෙක. මේක m dash වලින් බෙදුවොත් g. ඍණ t යට m dash. මේක දෙකෙන් වැඩි කරන ගමන් m වලින් බෙදුවා. 2යි mg m වලින් බෙදුවොත් 2යි t. ඍණ දෙවරක් දෙක 4යි. 4යි t යට m. සමානයි. දැන් හරිනේ. දැන් උත්තරේ තියෙන විදිහට t එළියට ගන්න. මේ හැම එකකින්ම අපි ඍණ t එකක් එළියට ගමු. ගන්නකො ඍණ t එකේ. ඍණ t එළියට ගත්තොත්. මෙතන එනවා 1 යටේ. දාන්න. මෙතන ඍණ එළියට ගත්තොත් 1 යට m dash. 1 යට m dash. මෙතන ඍණ t එළියට ගත්තොත් 4 යට m. 4 යට. ධන g ධන 3යි g. අනිත් පැත්තට ගියාම ඍණ 3යි g.
දෙපැත්තම ඍණ එකෙන් ගුණ කරන්න. ඍණ එකෙන් ගුණ කළොත් මෙතන ධන වෙනවා. මේකත් ධන වෙනවා. අනේ මේක පැහැදිලි? මේකේ t තනි කරන්න අවශ්‍ය නැහැ. ඒක එහෙමනේ පෙන්වන්න කියන්නේ. විභාගෙදී පෙන්වන්න කියන්නේ ඒ විදිහට ඕගොල්ලන්ට උදව්වක් කරන්න. ඒ කියන්නේ සුළු කිරීම සරල කරගන්න තමයි එහෙම කියන්නේ. හරි? මේ බලන්නකො තව අවස්ථාවක් දීලා තියෙනවා. 2යට කැපිටල් M සමානයි. 1යට M ධන 1යට M ඩෑෂ් නම්. 2යට කැපිටල් M සමානයි. 1යට M ධන. 1යට M ඩෑෂ් නම්. හරි? 2යට කැපිටල් M සමානයි 1යට M ධන 1යට M ඩෑෂ් නම්. මෙන්න මේ C කප්පිය අචලව පවතිනවා කියලා පෙන්නනවා. අචලව පවතිනවා කියන්නේ මොකක්ද? ත්වරණයේ බිඳුවයි කියන්නේ. හරි? ඒක වෙන්නේ මෙහෙම. මේක මෙහෙම පල්ලෙහාට x දුරක් යනවා කියලා හිතමු. එතකොට මෙයා උඩට එන දුර මොකද්ද? x. මෙයා පල්ලෙහාට දුරක් x කියුණාක් වෙනවා. මේ යන දුර මෙහි උඩට එනවනේ. එතකොට මේක සරලය වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේවැ මොනවද? ත්වරණ වෙනස් වෙන්නේ මොනවද? ස්කන්ධයන්. ඒගොල්ලෝ කියනවා මෙහෙම වුණොත් මෙහෙම නම් C කප්පිය අචලව පවතිනවා කියලා පෙන්නන්නේ. හරි. එහෙනම් ලියාගන්න මේක 2යට M. එතකොට C කප්පියේ ත්වරණය මොකද්ද? Z ඩබල් රුට්. එහෙනම් එයා මොකක් කියලාද පෙන්නන්න ඕනේ? බිඳුවයි කියලා. එයා හොයන්න කවුද ඕනේ? T ඕනේ. එහෙනම් අපි T හොයමු. T මේකෙන් හොයමු. හැබැයි ඊට කලින් මෙහෙම වුණොත් නේද කියන්නේ? එහෙනම් 1යට M දාන 1යට M ඩෑෂ් 1යට M දාන 1යට M ඩෑෂ් දානවා කීයද? 2යට M කියලා. මොකද මේක තියෙන්නේ M වලින්නේ. මෙයා තියෙන්නේ M වලින්නේ. නැත්නම් ඕක 2යට M ට මෙයා දැම්මොත් ආයි අර ආදේශ කරගන්න වෙනවා. මේක තියෙන්නේ M වලින් නේද? කැපිටල් M වලින් නේද? එහෙනම් මේක ලියලා ඉහත ආදේශයෙන් කියලා ලියන්න. මෙමාගේ ඉහත ආදේශයෙන්. දෙකයට කැපිටල් M සමානයි. 1යට M ධන 1යට M ඩෑෂ් ඉහත ආදේශයෙන්. දාන්න. මෙන්න මේක. 2යට කැපිටල් M. Given මෙතන එනවා මෙතන 2යි කියලා එනවා. එතකොට mg යට 2යි කියලා එනවා. බලන්න ලේසි නේද? ඒගොල්ලෝ එහෙම දෙන්නේ ඇයි? උදව් කරන්න. ඒක නිසා පේපර් එක හදන සර්ලා එහෙම ළමයිව අමාරුවේ දාන්න ගණන් හදන්නේ නැහැ. අපි වරද කරගෙන තියෙන්නේ අපි ඒ විදිහට හුරු වෙලා නැති කම. හරි? يعني මෙමාගේ අපිට ඕනේ Z ඩබල් ඩොට් නේ තුනේ ආදේශ කරන්න. يعني මෙමාගේ තුනේ ආදේශයෙන්. sorry තුනේ නෙමෙයි දෙකෙහි. දෙගුණය
ඊට දාන්නේ mg යට 2යි කියලා. m z double මෙයා බිඳුවයි m වරක් z double dot බිඳුවයි. එහෙනම් ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට එක්ක මුල් එක බිඳුවයි නැත්නම් දෙවෙනි එක බිඳුවයි. m බිඳුව වෙන්න බෑනේ. ස්කන්ධය නම් බිඳුව වෙන්න ඕනේ කවුද? z double dot. අපිට නැත්නම් බෙදන්න පුළුවන් මොකෙන්ද? m වලින්. බෙදන්න කලින් එයා මක් වෙන්න ඕනේද? බිඳුවට අසමාන වෙන්න ඕනේ. එහෙනම් මේකෙන් ගම්ම වෙනවා z double dot සමානයි බිඳුවයි. ඔන්න හේතුව විදිහට ලියන්න. m සමානයි බිඳුව. එහෙනම් තොරණේ කීයද? බිඳුවයි. එහෙනම් මෙයා ස්ථාවරව තියෙනවා. හරිද? තොරණයේ බිඳු වුණ පළියට ස්ථාවරව තියෙන්න පුළුවන්ද? බෑ. තොරණයේ බිඳුව වෙලා නිශ්චලව තියෙන්නත් පුළුවන්. වෙන ඒකාකාර ප්‍රවේගයෙන් යන්නත් පුළුවන්. ආරම්භයේ ප්‍රවේගයක් තිබ්බොත් එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් යන්න දෙපෑනේ. එහෙනම් මේක ඇත්තටම මෙහෙම ලියන එක මේක උණ පළියට අපිට කියන්න බෑ ස්ථාවරව තියෙනවා කියලා. හැබැයි පද්ධතිය ආරම්භක ප්‍රවේගිකයේ ආරම්භය බිඳුවයිනේ නිශ්චලව තියෙන්නේ. ඒක නිසා ස්ථාවරව පවතින. තේරුණාද? ප්‍රවේගයක් තිබ්බොත් මෙයා ඒ ප්‍රවේගයෙන් යනවනේ තොරණේ බිඳුව උනාට. දැන් ආරම්භයේදී ප්‍රවේගය ශූන්‍ය වේ. ආරම්භයේදී ප්‍රවේගය ශූන්‍ය වේ. තොරණේද ශූන්‍ය වෙයි. C කප්පියේ ස්ථාවරව පවතී. මේ ගාන තවත් කොම්ප්ලෙක්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සංකීර්ණ කරන්න පුළුවන්. මෙහෙම මේ පද්ධතියේම යනවා ඒ තොරණෙන් උඩට. මොකද වෙන්නේ? පද්ධතියේම යනවා ඒ තොරණෙන් උඩට. එතකොට මේ දුර මැනලා තියෙන්නේ මේකට සාපේක්ෂවද? එතකොට එන්නේ මේ තොරණේ එන්නේ කාට සාපේක්ෂවද? කප්පියට සාපේක්ෂව. කප්පිය එතකොට අවස්ථිතික රාමුවක්ද? පොළොවට සාපේක්ෂව නිශ්චලද? නෑ. එහෙනම් මොකද කරන්නේ? මේ විදිහටම මේ තොරණ ලියනවා. ලියලා මොකද කරන්න ඕනේ? සාපේක්ෂ කතාව දාලා මේවට එකතු කරලා හරි අඩු කරලා එන විදිහට එකතු කරලා හරි අඩු කරලා හරි ගන්න ඕනේ. තේරුණා නේද කියන්නේ? පද්ධතියෙන් කොහොම ගියොත් ওই විදිහට වෙනවා. මොකද අපිට තියෙන්න ඕනේ තියරි එක. අපි x සමානයෙන් මේ දාන්නේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. මෙතන ඉඳලා මෙන්නට කමක් නැහැ. එන්නේ කාට සාපේක්ෂවද? කප්පියට සාපේක්ෂව. කප්පිය පොළොවට සාපේක්ෂව නිශ්චල නැහැ. එතකොට අර නිදාන කතාව ලියන්න වෙනවා ඈ. මොකද්ද නිදාන කතාව? තොරණය කප්පිය ඒ කියන්නේ D කප්පිය D පොළොවට සාපේක්ෂව උඩට A. හරි. තොරණය M dash කප්පියට සාපේක්ෂව පල්ලෙහාට මොකද්ද? y double dot. අපිට ඕනේ මෙයා කප්පියට සාපේක්ෂවද පොළොවට සාපේක්ෂවද? ඇත්තටම කියනවා නම් අවස්ථිතික රාමුවකට සාපේක්ෂව. m dash පොළොවට සාපේක්ෂව. කොහොමද කියන්නේ? m dash පොළොව ඈත් කළා. m dash පොළොව ඈත් කළා. මැද්දට දැම්මම මොකක්ද? කප්පිය. හරි. කප්පියට සාපේක්ෂව m dash. පල්ලෙහාට y double dot. පොළොවට සාපේක්ෂව කප්පිය කියන්නේ D ඈ. මෙතන D. මෙතන කප්පිය කියන්නේ D. එයා උඩට A. එහෙනම්
පල්ලෙහාට තොරණ එනවා y double dot ඍණ a කියලා. නැත්නම් උඩට තොරණ එනවා a ඍණ y double dot. එහෙනම් මෙයාගේ තොරණේ මොකද්ද? උඩට a ඍණ y double dot. පල්ලෙහාට නම් y double dot ඍණ තේරුණාද? මෙන්න ඉතින් සංකීර්ණ කරයිද දන්නේ. ඒ වුණත් මම කියන්නේ එහෙමයි. සිද්ධාන්තය හරියට පුළුවන් නම්, තියරි එක හරියට පුළුවන් නම් ගාන හදන්න පුළුවන්. right? f සමානයි m ඊටානේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. මෙහි ඉඳලා ගන්න කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එතකොට තොරණ එන්නේ කප්පියට සාපේක්ෂව. කප්පිය පද්ධතියම යනවා ඒ තොරණේ. එතකොට පොළොවට සාපේක්ෂව ඊළඟ හදන්න. හරි. අපි තව ගානක් බලමු මෙන්න මෙහෙම. මෙහෙම ස්කන්ධය m1 කූණ්‍යයක් තියෙනවා. ස්කන්ධය m1 කූණ්‍යයක් තියෙනවා. මෙන්න මෙතන ස්කන්ධය 2m1 අංශුවක් තියෙනවා. මෙතන ස්කන්ධය m1 අංශුවක් තියෙනවා. මේ දෙන්න සම්බන්ධ කරලා තියෙනවා මොකෙන්ද? තන්තුවකින්. තන්තුවකින් සම්බන්ධ කරලා නිශ්චලතාවයෙන් මුදා හරිනවා. නිශ්චලතාවයෙන් මුදා හරිනවා. අපි හිතමු මේ කෝණේ 60යි මේ කෝණේ 30යි කියලා ගමු. මේ කෝණේ 30යි. බලන්න. මෙහෙම තියලා අතෑරියොත් මොකක් වෙයිද? මෙයා පල්ලෙහාට ගියොත් මෙයා ඉන්න ඕනේ කොහට? උඩට. හරි. එතකොට පද්ධතියම මේ පැත්තටත් යයි. අපි දන්නේ එක්ක මේ පැත්තට නැත්නම් මේ පැත්තට. එහෙනම් කෝණයේ මත මෙයා අපි පල්ලෙහාට f කියලා මාක් කරොත් f1 කියලා මාක් කරොත් මෙයා උඩහට මොකද්ද? උඩහට මොකද්ද? f2 කාට සාපේක්ෂව කෝණීය නිශ්චලයි කියලා හිතමුකෝ. මෙයා f1 තොරණය ගත්තොත් මෙයා f2 වලින් උඩට යනවා. ඕගොල්ලෝ හිතන්නේ ඔය තොරණ දෙක මක් වෙයිද? විශාලත්වය. තන්තුව නැති වුණොත් මෙයා පල්ලෙහාට f1 මෙයා පල්ලෙහාට f2. මේකෙන් සම්බන්ධ කරොත් තන්තුවකින් සම්බන්ධ කරොත් f1 වල විශාලත්වයයි f2 වල විශාලත්වයයි මක් වෙයිද? හරි. සමානයි කියලා පෙන්වන්න කිව්වෝ. අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ දුර ගන්නවා x කියලා. මැනලා තියෙන්නේ කොහේ ඉඳලාද x? කෝණීය තැන කියලා. අපි ඉඳලා. එහෙනම් මේකෙන් මොකේට සාපේක්ෂවද? කෝණීයට සාපේක්ෂව. මේක y කියලා මාක් කළේ. මේ දුර y කියලා මාක් කළේ. මේකෙන් මොකේට සාපේක්ෂවද? කෝණීයට සාපේක්ෂව. එහෙනම් x ධන y ධන x ධන y ධන මෙතන නියතයක් නේ. නියතය සමානයි තන්තුවේ දිග. දෙපාරක් අවකලනය කළොත් x double dot ධන y double dot සමානයි කීයද? බිඳුව. හරි. එහෙනම් x double dot කියන්නේ මොකද්ද? දුර මැන්නේ මේ පැත්තට. ඒ පැත්තරමනේ තොරනේ. එහෙනම් x double dot කියන්නේ මොකද්ද? f1 නේ? y double dot කියන්නේ මොකක්ද? y මැන්නේ මේ පැත්තට. මේ පැත්තට තියෙන තොරණේ y double dot. නේ? හැබැයි අපි මාක් කළේ කොයි පැත්තටද? අනිත් පැත්තට. එහෙනම් මේකට දාන්නේ මොකද්ද? ඍණ f2 සමානයි බිඳුවයි. ඒ කියන්නේ f1 සමානයි මොකද්ද? f2. එහෙනම් සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කළොත් කෝණයට සාපේක්ෂව මේ දෙන්නගේ තොරණවල විශාලත්වයක් වෙනවද? සමාන වෙනවා. ඒක සරලව හදනවා නම් මෙයා x දුරක් පල්ලෙහාට ගියොත් කෝණයේ මත ඒ කියන්නේ කෝණයට සාපේක්ෂව මෙයා x දුරක් එන්නේ නැද්ද උඩට? තන්තුවකින් සම්බන්ධ වෙලානේ තියෙන්නේ. මෙහෙම තන්තුව x දුරක් අංශුව x දුරක් යනවා කියන්නේ තන්තුවත් එක්කම යන්නේ. ඒ පල්ලෙහාට යන දුර මේක මක් වෙනවද? උඩට එනවා. එහෙනම් තොරණවල විශාලත්වයක් වෙනවද? සමානයි. කාට සාපේක්ෂවද? පෙන්වන්න ඕනේ කිව්වොත් මෙහෙම පෙන්වන්නත්
පුළුවන් විභාගෙදි කිව්වොත් පෙන්නන්න කියලා. ඔයගොල්ලෝ මෙහෙම පෙන්නන්න. දැන් සරලව ගන්නවා. තන්තුවකින් සම්බන්ධ කළොත් මේ දෙකේම විශාලත්වයක් එනවද? සමානයි. සමානයි කියලා පෙන්නන්න කිව්වොත් පෙන්නන්න පුළුවන්. තේරුණාද? සරලව හිතන්න පුළුවන් නේද? මේක x දුරක් ගියොත් මෙයා x දුරක් වෙනවා කියලා. හිතන්න පුළුවන් නේද? හරි. එහෙනම් මේක ඇඳ ගන්න. මේක උන්නම් අර විදිහට පෙන්නන්න පුළුවන්. මේක අපි ගමු f කියලා නේ. මෙයා පල්ලෙහාට f නෑ. මෙයා උඩට f. Following it in the come to yaad kiya e mark kar de यहाँ रटे මෙයා පල්ලෙහාට මෙයා පල්ලෙහාට මෙයා උඩට අපි කුණ්‍ය යනවා කියලා හිතමු මේ දිශාවට f තොරනේ එහෙනම් මෙයා f මේ පැත්තට මෙන්න මේ කෝණය 30යි ඒ කියන්නේ මෙන්න මෙහෙම බැලුවොත් මේක 30යි ඒකාන්තර කෝණ වලින් මෙයා 30යි ඒ කියන්නේ මෙන්න මෙතන 30යි මෙන්න මේ f කියන තොරණය මෙයාට සමාන්තරයි එයා තිරසට දරන අන්තිය 30 මාක් කරගන්න එහෙනම් කෝණීය තොරණය මෙයාටත් එනවා මාක් කරන්න කැපිටල් F කියලා. බලන්න. මෙන්න මේ සිම්පල් F තිරසත් එක්ක හදන කෝණය 60යි. සිම්පල් F තිරසත් එක්ක හදන මේ සුළු කෝණය 60යි. මේක 60යි. එහෙනම් මේක 60යි. මේක පල්ලෙහාට f වුණොත් මෙයා උඩට f වෙනවා ශූන්‍යයට සාපේක්ෂව. මෙයා x දුරක් ආවොත් මෙයා x දුරක් උඩට එනවනේ. මේ සරල ගානකට ඔහොම නිකන් හිතලා දාන්නත් පුළුවන්. නැත්නම් මෙයා පල්ලෙහාට f1 මෙයා උඩට f1 කියලා අරගෙන අර තන්තුවේ දිග ලියලා ඒවා මක් වෙනවා කියලා සමානයි කියලා පෙන්නන්න පුළුවන්. හරි? එන ලියාගන්න. තන්තුව අවිතන්නේ බැවින් තන්තුව අවිතන්නේ බැවින්
ශූන්‍යයට සාපේක්ෂව අංශු දෙකේ ශූන්‍යයට සාපේක්ෂව අංශු දෙකේ ත්වරණවල විශාලත්ව සමාන වේ. ත්වරණවල විශාලත්ව සමාන වේ. ත්වරණවල විශාලත්ව සමාන වේ. පැහැදිලිද? එහෙනම් ත්වරණවල විශාලත්ව සමාන. මේක ලියන්න ඕනේ. ත්වරණය මේ අංශුව මම p කියලා ගන්නවා. මේක q කියලා ගන්නවා නේ. ඔයගොල්ලෝ දාගන්න p q කියලා. ත්වරණය ශූන්‍ය පොළවට සාපේක්ෂව මේ දිශාවට ත්වරණය p ශූන්‍යයට සාපේක්ෂව පල්ලෙහාට ත්වරණය q ශූන්‍යයට සාපේක්ෂව මේ දිශාවට ඕනේ තියෙනවා. ඇත්ත කතාව නම් මේක ලියලා තමයි මේකේ මක් කරන්න ඕනේ. මාක් කරන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ ශූන්‍යයට සාපේක්ෂව පේන්නේ. ශූන්‍යය කියන්නේ අවස්ථිතික රාමුවක් නෙමෙයි. එයා යනවා මොකෙන්ද? ත්වරණය. ඒක නිසා අනිවාර්යයෙන්ම p හොයන්න ඕනේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. q හොයන්න ඕනේ අර සාපේක්ෂ ත්වරණ මූලධර්ම කියලා පුළුවන්. ඒක ලියන්න ඒකට ලකුණු තියෙනවා අනිවාර්යයෙන්. ඒ ලියන එකට ලකුණු තියෙනවා. මේ බල රූප සටහනට ලකුණු තියෙනවා. හරි. දැන් අපි හිතමු මොකද්ද කරන්නේ? අපේ සුපුරුදු පරිදි. මොකද්ද? පද්ධතියට මෙප් සමානයි මේ දානවා පද්ධතියම චලිත වෙන පැත්තට. ඊට පස්සේ එක් අංශු වලට දානවා වෙන වෙනම. හරි. අපි මෙහෙම හිතමුකෝ. ඕගොල්ලෝ මේක F1 මේක F2 කියලා මාක් කරලා හැදුවා කියලා. වැරදි දාන්නේ නැහැ. හරි දෙනවා. ඒ සමීකරණ හැම එකකටම ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. හැබැයි අන්තිමට මොකද්ද? නොදන්නා පද ගන්න වැඩි වෙනවනේ. එතකොට මේ දෙන්න සමානයි කියලා පෙන්න ගන්න. පැහැදිලිද මම කියපු එක? තේරුණාද? ඒක නිසා ඕගොල්ලෝ අසමානයි කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි? අසමානයි කියලා ගන්න ධර්මයට හොඳයි. පස්සේ වුණනම් පෙන්වන්න පුළුවන්. තේරුණාද? හරිනේ? නැත්නම් මෙහෙම මුලින් ලියලා හදන්නත් පුළුවන්. එහෙනම් දැන් ලියමු. පද්ධතියට මෙක් සමානයි මේ දාන්න. ඊට මේ කෝණය 60යි. මේක 30යි. මොකද මේක 30යි නම් මෙතන 90යි. මෙතන 60යි කියන්නේ මෙතන 30යි. මේ කෝණේ 30යි මේ කෝණේ 60යි. ඒ පද්ධතියට ආයි මට කියන්නේ F කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනවද? පද්ධතියට. එහෙනම් කොයි පැත්තට තියෙන සංරචකයද? මේ පැත්ත. එහෙනම් මේ සියලුම බල එනවද නැද්ද? එනවා. එහෙනම් මෙයා බලමු. එනවද? එනවා. ආවට අරගෙන වැඩක් නැහැ. ඇයි? ලම්බකයි. මෙයා ලම්බකයි. මෙයා ලම්බකයි. මෙයා ලම්බකයි. මෙයා ලම්බකයි. මේ දෙන්නම එනවා. විභේදනය කරනවා. වැඩක් නැහැ. කැපිලා යනවා. මේ දෙන්නත් කැපිලා යනවා. මේ ආතතියට මේ ආතතිය කැපෙනවා. මේ ආතතියට මේ ආතතිය කැපෙනවා. එහෙනම් සම්ප්‍රයුක්ත බලය කීයද? බිඳුව. බැරි වෙලාවක ආනත තලයක තිබ්බන mg ඒ ආනත තල වශයෙන් දාන mg sin එකට කියලා එනවා බලන්න. බිඳුවයි. එහෙනම් ශූන්‍ය ස්කන්ධයෙන් කියලා ගත්තේ. ශූන්‍ය ස්කන්ධයෙන් කියලා ගත්තේ.
m මතාවක් එයාගේ තොරණේ කැපිටල් එක. දාමු. මෙයාගේ ස්කන්ධ 2m කියලා ගත්තේ. මෙයාගේ ස්කන්ධ 2m කියලා ගත්තේ. එයාගේ තොරණේ ඉන්නේ कैपिटल F ऋण सिंपल F cos 60 කියලා කියන්නේ භාගය. දාන්න. सिंपल लेना था सिंपल लेना था मैं आगे थोड़ा नहीं कैपिटल ले मैं एनवा මොකද්ද f cos 30 කියලා නේ දාන පැත්තට විරුද්ධ නිසා ඍණ cos 30 කියන්නේ මූල තුනට දෙක දැන් බලගන්න මෙතනත් m වලින් බෙදලා දාන්න පුළුවන් නේද බෙදලා දාන ගමන් මෙන්න මේ හරේ දෙකක් තියෙනවනේ ඔය දෙකෙන් ගුණ කරගන්න බිඳුව දෙකෙන් ගුණ කළාම බිඳුව m කැපුණා 2f ලියගන්න දැන් බලගන්න දෙකෙන් ගුණ කරනවා දෙවරක් දෙක 4යි 4 f වලින් වැඩි කළාම 4යි ලියගන්න දෙකෙන් මේකත් ගුණ වෙනවා මේකත් ගුණ වෙනවා දෙවරක් දෙක 4යි 4යි දෙවරක් දෙක 4යි 4 මේකෙන් වැඩි වුණා ඍණ 2යි සිම්පල් මේක දෙකෙන් වැඩි වෙනවා 2යි මේක දෙකෙන් වැඩි වෙනවා මූල 3යි බිඳුව සමානයි 2යි 6යි 8යි F පද ගමු ඍණ 2යි ඍණ මූල 3යි ඍණ එළියට ගත්තොත් 2 ධන මූල 3යි ඍණ එළියට ගමු F එකක් එළියට ගමු ඍණ එළියට ගත්තා F එළියට ගත්තා 2 ධන මූල 3යි දැන් දාන්න මේ අංශුවට f සමානයි m මේ දාන්න මේ පැත්තට ඉස්සෙල්ලා p ට දාමු p ඕන පැත්තකට පුළුවන් මේ පැත්තට දැම්මොත් තමයි මේ r1 එහෙම එන්නේ p ට f සමානයි m මේ දිශාව මොකද්ද F කියන්නේ සම්ප්‍රයුක්ත බලය කාට ක්‍රියා කරනද P ට කොයි පැත්තටද මේ පැත්තට තියෙන සංගත මෙයා ඉන්නේ නැහැ P ට ඉන්නේ R1 2mg T R1 ඉන්නේ ලම්බක නිසා mg වලින් විභේදනයක් වෙනවා මේ පැත්තට cos 60යි මේ පැත්තට sin 60යි 2mg sin 2mg sin 60යි sin 60 කියන්නේ
මූල තුනට දෙකයි. ඍණ t මේ පැත්තට දාන්නේ t අනිත් පැත්තට ඍණ t සමානයි 2m වර 2m මොකද දෙන්නේ 2m වර මේ පැත්තට තියෙන තොරණ නේ सिंपल वे ये पैटर्न सिंपल वे ऋण कैपिटल लेफ कोस है भागे कैपिटल लेफ कोस है सिंपल लेफ में पैटर्न यहाँ एक कोस है මේ දෙකට මේ දෙක කැපෙනවා කියන්නේ මූල 3යි mg ඍණ t ඔන්න මේක ඇතුලෙන් දෙකෙන් වැඩි කෙරුවොත් එහෙම m මතාව 2යි ඍණ කැපිටල් දාන දෙවෙනි සමීකරණය මේක කම්පියුටර් ගිහිල්ලා වගේ නේ දැන් කාටද දාන්නේ මේ අංශුවට දානවා මේ අංශුවට මේ පැත්තට දාන්න. f සමානයි q ට. f කියන්නේ මොකද්ද? संप्रयुक्त බලය කාට ක්‍රියා කරනවද q ට කොයි පැත්තට තියෙන සංරචකයද මේ පැත්තට හරි එහෙනම් q ට බල 1යි 2යි 3යි මෙයා එන්නේ නැහැ ඇයි ලම්බක නිසා එහෙනම් mg වලින් විභේදනයක් වෙනවා mg sin θ sin θ කියන්නේ භාගය हमें මෙයා ඉන්නේ නෑ ලම්බක නිසා ඍණ t සමානයි යාගේ ස්කන්ධය m යාගේ ස්කන්ධය m වතාවක් තොරණය කියන්නේ මෙයා මෙන්න මේ පැත්තට තියෙන තොරණය බලාගන්න මේ පැත්තට මෙයා 39 මෙයා 30ද 30යි මේක ප්‍රතිමුඛ කොණ 30යි මොකද f cos 30 कैपिटल F cos 30 cos 30 කියන්නේ මූල 3ට 2යි cos 30 කියන්නේ මූල 3ට 2යි ऋण f ඔන්න මේ දෙකෙන් ගුණ කරගමු mg ඍණ 2යි m මතාව මේ ඇතුලේ දෙකෙන් ගුණ කරමු
එළියත් පුළුවන් ඇතුළත් පුළුවන්. මේක දෙකෙන් ගුණ කරුවොත් මූල 3යි එන්නේ. මේක 2යි. දැන් පැහැදිලිනේ? බලන්න. පද්ධතියටම f සමානයි m දානවා මේ පැත්තට. එතකොට සම්ප්‍රයුක්තයේ බිඳුවයි. ශූන්‍ය ස්කන්ධ m එයාගේ ත්වරණය f. මෙයාගේ ස්කන්ධ 2යි m. ත්වරණය කැපිටල් F ඍණ f cos θ. මෙයාගේ ස්කන්ධ m ත්වරණය මේ පැත්තට f ඍණ f cos θ. මෙයාට f සමානයි මේ පැත්තට දානවා. m 2mg sin θ. 2mg sin θ ඍණ t සමානයි 2m මතාව එයාගේ තොරණය f simple f ඍණ cos θ. හරි ඒක දෙකෙන් මේක ඇතුළ දෙකෙන් ගුණ කරලා ඔය විදියට හදාගත්තා. ඊට පස්සේ මෙයාට f සමානයි මේ පැත්තට දානවා. මෙයා එන්නේ නැහැ. මේක 30යි මේක 30යි මෙතන 60යි මෙයා 30යි 2mg sin θ. so mg sin θ sin θ කියන භාගයයි ඍණ t වතාව සමානයි ඍණ t සමානයි mf ස්කන්ධය m මේ පැත්තට තියෙන ත්වරණය f cos θ ඍණ f cos θ කියන්නේ මූල 3ට 2 හරිනේ right දැන් නොදන්නා පද කීයද 3යි capital F simple F T සමීකරණ 3යි. ඒ කියන්නේ විසඳන්න පුළුවන්. විභාගෙදි කිව්වොත් ප්‍රමාණවත් සමීකරණ ලියා දක්වන්න කියලා මොකද්ද වෙන්න ඕනේ? නොදන්නා පද ගන්නට අනුරූප සමීකරණ ටිකක් ලියලා තියෙනවා. තේරුණාද? හරි. එහෙනම් මේක විසඳන ක්‍රමය මොකක්ද? 3ක් තිබ්බොත් 2ට අඩු කරන්න එපානේ. capital F සහ simple F වලින් තියෙනනේ සමීකරණය. එහෙනම් මේ දෙකෙන් අයින් කරනවා කවුද? ඔය දෙකෙන් t අයින් කරලා ගන්නවා capital F සහ simple F වලින් සමීකරණ දෙකක්. හරි. දැන් බලන්න. මෙන්න මේ දෙකෙන් මේක 2t වලින් වැඩි කරලා අඩු කළා නම් හරිනේ. නැත්නම් මේකෙන් t තනි කරලා මේකට දාන්න. කැමතිද? එහෙනම් ඒක සුළු කිරීම කරගන්න. හරි. දැන් අපරාධනේ වෙලාව ඕගොල්ලන්ගේ කාලය යන අපරාධේ. හරි. වීඩියෝ එකක් බලන්න ගියාම data කැපෙනවනේ සෑහෙන්න නේද? ඈ? හරි. එහෙනම් ඔබ සුළු කරගන්න. මෙතන ඉගෙන ගත්ත අලුත් දේ මොකක්ද? පන්දුවකින් සම්බන්ධ කළාම ශූන්‍යයට සාපේක්ෂව තොරණවල විශාලත්ව සමානයි. තොරණ සමාන නැහැ. දෛශිකයක් නේ. එහෙනම් මේක මේ පැත්තට නම් මෙයත් ඒ පැත්තට වෙන්න එපානේ. තොරණ නෙමෙයි සමාන. තොරණවල විශාලත්ව සමාන. පැහැදිලිද? හරි. එහෙනම් මේකෙන් ගණන් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ හදන්න. අපැහැදිලි තැනක් ආවොත් මොකද්ද වෙන්නේ? අර තොරණ F1 F2 කියලා මාක් කරලා දුර මාක් කරලා හදාගන්න. හරි? පැහැදිලිද? හරි. එහෙනම් මේකේ මම ගණන් ටික දෙන්නම් ඕගොල්ලන්ට. මාක් කරගන්න. දෙදාස් 11 ගාන ටියුට් එකේ 54 2011 ටියුට් එකේ 54 වෙනි ගාන 2011 ඔය සිලබස් දෙකක් තිබ්බා 2011 තව ගානක් තියෙනවා 55 වෙනි ගාන 55 වෙනි ගාන ඊට පස්සේ 53 වෙනි ගාන 53 වෙනි ගාන අපි පුළුවන් වුණොත් දැන් ඒක හදමු 53 47 වෙනි ගාන 34 වෙනි ගාන 34 වෙනි ගාන
18 වෙනි ගාන. එනම් වැඩි කරලා ගන්න. ඔය ටික හදුවට පස්සේ ඊටු ටික හරි. right. බලන්න මම මේව හදන්නේ නැහැ. ඕගොල්ලෝ මට කියන්නේ කූඤ්ඤය චලිත වෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. කූඤ්ඤයට සාපේක්ෂව මෙයාගේ ත්වරණය f නම් මෙයාගේ ත්වරණය මොකක්ද? f ම වෙයිද වෙනාගයක් වෙයිද? මෙයා ගියොත් යන්නේ මේ පැත්තටනේ. බලයේ පැත්තටනේ තියෙන්නේ. මෙයාගේ ත්වරණය මේ පල්ලෙහාට යන ත්වරණය f නම් කූඤ්ඤයට සාපේක්ෂව මෙයාගේ ත්වරණය මොකක්ද වෙන්නේ? f ම වේද වෙන මොකක් හරි වේද? බැරි වුණොත් අපිට තර්කයක් තියෙනවා මොකද්ද? දුරෙන් හදන්න පුළුවන් මේ. හිතන්නකෝ මෙයා x දුරක් පල්ලෙහාට ගියොත් මේ තන්දුව පල්ලෙහාට x දුරක් යනවනේ. එහෙනම් මෙතනින් උඩට එනවා නේද x දුර? ඒන x දුර මෙහින් එන්න ඕනේ නේද? එහෙනම් මෙයා x දුරක් පල්ලෙහාට ගියොත් මෙයා x දුරක් උඩට එන මේ තිරසට එනවා. එහෙනම් කූඤ්ඤයට සාපේක්ෂව ත්වරණවල විශාලත්ව සමානයි. හරි. ඕක පෙන්වන්න පුළුවන්. මේක x, මේක y, මේක z කියලා ගන්නවා මේ දුර. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. කූඤ්ඤ ඉඳලා තියෙන දුරනේ. කූඤ්ඤයට සාපේක්ෂව. එහෙනම් x දාන, y දාන, z දාන. නියතය දාන. තන්තුවේ දිග නේද දෙන්නේ? මේ දිග x, මේ දිග y, මේ දිග z. මේ ටික නියතනේ. එහෙනම් බිඳුව වෙන්න ඕනේ. මට කියන්න y කියන එක නියතයක්ද විචලයක්ද? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර නියතයක්ද විචලයක්ද? නියතයක්ද විචලයක්ද? නියතයක්. ළමයි මේ දුර වෙනස් වෙන්නේ නැහැ නේ මේ කොච්චරම. එහෙනම් මේක නියතයක්. මේක නියතය. y කියන්නේ නියතයක්. එහෙනම් අවකලනය කරොත් x ඩබල් ඩොට් මෙයාගේ අවකලනේ බිඳුවයි. z ඩබල් ඩොට් බිඳුවයි. මෙයා බිඳුවයි. මෙයා බිඳුවයි. මේ x ඩබල් ඩොට් සමානයි ඍණ z ඩබල් ඩොට්. ප්‍රශ්නයක් තියෙනවා අපිට මොකෙන්ද? දුරෙන් හදන්න පුළුවන්. පැහැදිලිව පේනවා. මෙයා x දුරක් ගියොත් මෙයා x දුරක් එනවා කියලා. එහෙනම් මෙයා පල්ලෙහාට එනවා. මෙයා මේ පැත්තට f. තේරුණාද? එහෙම අසමානයි කියලා ගන්න ප්‍රශ්නයක් නෑ. මෙයා f1 මෙයා f2 කියලා ගන්න. අරගෙන හැබැයි පෙන්වන්න වෙනවා මේ. නැති වුණොත් මේක ගන්න x ඩබල් මෙයා f උනොත් මෙයා f. හැබැයි කූඤ්ඤයේ ත්වරණය ඔය දෙකටම මක් වෙනවද? එනවා. මේ කූඤ්ඤයට සාපේක්ෂ ත්වරණනේ නේද? පැහැදිලිද? මේකේ p q r කියලා අංශු තුනක් තියෙනවා. මෙතන කප්පියක් තියෙනවා, මෙතන කප්පියක් තියෙනවා. මෙහෙම තියලා අතෑරියොත් මොකක් වෙයිද? මේක ස්කන්ධ අසමානම අපි හිතමුකෝ මේ පැත්තට යනවා කියලා. මෙයා x දුරක් පල්ලෙහාට ගියොත් මෙයා x දුරක් මේ පැත්තට එන්න ඕනේ. එහෙනම් මෙයා x දුරක් උඩට යනවා. එහෙනම් කූඤ්ඤයට සාපේක්ෂව මෙයා මේ පැත්තට f, මෙයා මේ පැත්තට f, මෙයා උඩට. කැමති නම් ඒවා පෙන්වන්න පුළුවන්. සමානයි. තේරුණාද? පැහැදිලිද? හරිනේ? මොකද මේ දෙකේම එකතුව මොකක්ද හැමතිස්සෙම? දැන් සමහරයක් මේ උනම් දාගන්න x1 x2 x3 x4 ඕවා විචලනේ. මේ හතරම විචලනය වෙනවා. හැබැයි x2 දන මේ x3 මොකද්ද? මේ දිගවල් දෙක. නියතයි. මේ දිගවල් වෙන වෙනම වෙනස් වුණාට
ඒ දිගවල් දෙක එකතුව නියත. නේ? හරි. පැහැදිලිද? එහෙනම් මේක පෙන්වන්න පුළුවන් හරි. හරි. එහෙනම් මෙයා මේ පැත්තට f කියලා ගත්තොත් මෙයා මේ පැත්තට f කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් තන්තු වලින් සම්බන්ධ කළාම මොකද්ද වෙන්නේ? කෝණියට සාපේක්ෂව අංශු වල ත්වරණයන්ගේ විශාලත්ව සමානයි. පැහැදිලිද? එහෙනම් ඒක නෝට් එකක් විදිහට කැමති නම් දාගන්න. හරි. මේ තව පොඩි කතාවක් කියන්න ඕනේ. බලන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා. අර ඉස්සෙල්ලා ගානේ මෙන්න මේ C කප්පිය නිශ්චලතාවයේ පවතින බව පෙන්වන්න කියලා තිබ්බනේ. ඒකේ තිබ්බේ 2 යටම සමානයි. නම් C කප්පිය නිශ්චලතාවයේ පවතින බවනේ. මේක පෙන්වන්න පුළුවන්. සමහර අයට මෙහිම අරගෙන තිබ්බා. සමීකරණය මොකක්ද එතන ආවේ? mg ඍණ 2t සමානයි. m මතාව z ඩබල්. මේක නේද? හරි. මේ පැත්ත මෙතන t වල අර සම්බන්ධකුත් තිබ්බා. බලාගන්න. මේක නම් මෙහිම වුණොත් නේ නිශ්චලයි කියන්නේ z ඩබල් ඩොට් බිඳුවයි කියලා පෙන්නන්න ඕනේ. මේක නම් මේක ඕගොල්ලන්ට බෑ z ඩබල් ඩොට් බිඳුවයි කියලා අරගෙන මෙයා පෙන්නන්න. උත්තරේ නම. හැබැයි ගණිතේ වැරදි. නම් කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ඒක අරගෙන අනිත් එක පෙන්විය යුතුමයි. right? ඕක මම අනිත් දවසේ වීඩියෝ එකක් දාලා පෙන්නන්න. හුඟක් අයට මේ ඔය ගණිතයට ලකුණු හම්බෙන්නේ නැත්තේ වැරදි ක්‍රම වලට හදන නිසා. හරිද? ඕගොල්ලෝ බය වෙන්න එපා. ඉදිරියේදී ඒ ටික ඔක්කොම කියලා දෙන්න. නම් කියලා කිව්වොත් ඒක අරගෙනම අනිත් එක පෙන්විය යුතුමයි. හරි? ඔයගලන්ට සරල උදාහරණයක් කිව්වොත් මේක හිතන්නකෝ. මේකෙන් මොකද්ද හරි කියලා කියන්නකෝ. වැසි ඇති වේ නම් වැහි වලාකුළු පවතී. වැසි ඇති වේ නම් වැහි වලාකුළු පවතී. වැසි ඇති වේ නම් වැහි වලාකුළු පවතී. හරිද? වැස්සක් වහින්න නම් අනිවාර්යයෙන්ම වැහි වලාකුළු තියෙන්න ඕනේ. හරිද? ඕන වෙලාවක හරිද? හරි. මේකේ අනිත් පැත්ත. වැහි වලාකුළු ඇති සෑම දිනක් නම් වැසි පවතී. වැහි වලාකුළු ඇති සෑම දිනක් නම් වැසි පවතී. හරිද? නෑ පෙළක් දවස් වලට වැහි වලාකුළු ඇවිල්ලා නිකන් යනවා අතල්ලේ. හරි? ඒක නිසා මේක වැරදි. ගණිතයෙන් පෙන්නුවොත් මේක මට වෙලා යනවා මම වෙනම වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. ඔය ගාන හදන ක්‍රම 4ක් තියෙනවා ගානක්. ඇයි ගණිතේ බැරි කියලා මම වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. හරි? ඇයි ළමයිට ගණිතේ බැරි කියලා. හරි? ඒ කියන්නේ සමහර ගණන් ගත්තාම ඒ කියන්නේ හිතා ගන්න බෑ. මොකද්ද කරන්නේ කියලා. ඒක ඔයගොල්ලන්ගේ වරදක් නෙමෙයි. 0.9 0.9 සමාවර්ත 9 වැනි සංඛ්‍යාවක් නොපවතින බව පෙන්වනවා. දැන් හෙන ප්‍රශ්නයක් තියෙනවා. සමහර අය දන්නේ ඉන්නවා. මම විතර නෙවෙයි මේක දන්නේ ඉන්නවා මම මේ කියන්නේ. අපේ සිසුන්ගෙන් ගොඩක් අයට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ ක්‍රම හතර අධ්‍යයනය කළා නැහැ. මම අර ඕක මුලින්ම කතා කළා මේ ගණිත අභ්‍යුහන පාඩමේ ක්‍රම හතරක් ගැන. ඇත්තටම ඕගොල්ලන්ගේ වරදක් නැහැ. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, මැත්ස් ඔය ක්‍රම හතර පුළුවන් අයට. මේකෙන් බැරි නම් වෙන ක්‍රමයකින් හදනවා. දැන් තියෙන ගැටලුව මොකද්ද අපිට? මොකද්ද කරන්න කියන එකනේ. මේකට යකෝ මොකද්ද කරන්නේ දැන්? දශම 0.9 සමාවර්ත 9 වැනි සංඛ්‍යාවක් නොපවතින බව පෙන්වනවා. දැන් අපි සමාවර්ත දශම ලියනවනේ මේක 9 9 9 කියලා අනන්ත දශමයක්. මොකද්ද කරන්නේ? හිතාගන්න බෑ. හරි? බය වෙන්න එපා. අපි ගන්නවා මේකට විසංවාදී ක්‍රමය. මොකක්ද? මේක නොපවතින බවනේ. අපි ගන්නවා මොකද්ද? පවතිනවා කියලා ගන්නවා. එහෙනම් 0.9 සමාවර්ත 9 වැනි සංඛ්‍යාවක් පවතින්නේ උපකල්පනය කරමු. නැත්තම් ගනිමු. මේ කියන්නේ 9 9 9 9
33යිනේ. 33 කියන්නේ කොහොමද? අනන්තයට යනවා. 34ක් දැම්මුත් වැඩි අනන්තයකට යන්නේ නැහැ. රූල් එක 33යි ඈ. හරි. අපි මේක වැඩි කරනවා මේක සුළු කිරීම ටියුබ් වල උගන්වනවා. 10න් වැඩි කළොත් 10යි x. එතකොට 9යි 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 ඕක නෙන්නේ. දැන් සමහර අය හිතයි 10න් වැඩි කළාම මේක 10න් වැඩි කළාම එක 9ක් පයින්නවනේ මේ පැත්තට. මෙහි අඩු වෙනවා කියලා. එහෙම අඩු වෙන්නේ නැහැ. මොකද්ද? මේක මොකද්ද? අනන්තය කියන්නේ අනන්තය කියලා සංඛ්‍යාවක් නැහැ. කෙලවරක් නැහැයි කියලා කියන්න තමයි මේ කියන්නේ. කොච්චර මෙහාට ආවත් මෙයාගේ අඩුවීමක් වෙන්නේ නැහැ. දැන් සූර්යයාගෙන් එන තාපය අපිට ආලෝකය හම්බුනා කියලා සූර්යයා මක් වෙනවා. දැනට නම් ඉතින් නැති වෙලා නෑ නේද? අවුරුදු ගානක් තිස්සේ තියෙනවා. කොච්චර ආවත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. හරි? ඉතින් මෙහෙම. මේකෙන් මේක අඩු කළොත් මොකක්ද වෙන්නේ? 9යි x සමානයි 9යි. එහෙනම් දෙපැත්තම 9න් බෙදුවොත් x සමාන 1යි නේද? එහෙනම් මේකට අපි ආදේශ කරනවා x සමානයි 1. දැන් එක සමාන වෙනවා කීයද? 0.99999 වෙන්න පුළුවන්ද? බෑ. එක සමාන වෙන්න බෑ එහෙනම් මෙයාට. මේක වැරදි. ඒකට අපි කියනවා මොකද්ද? විසංවාදය. ඒ වැරදුනේ ඇයි? අපි උපකල්පනය කළා මොකද්ද? මෙවැනි සංඛ්‍යාවක් පවතින බව. මෙයා වැරදි කියන්නේ උඩ වැරදි. ඒ කියන්නේ මේක වැරදි. ඒ කියන්නේ මේක වැරදි. මේක වැරදුනේ ඇයි? අපි ගත්ත එහෙම සංඛ්‍යාවක් තියෙනවා කියලා. හරි? එහෙනම් ඔය විසංවාදය කරනවා. හරි? ඉතින් ඕක තව යන්න පුළුවන්. ඔය නම් කියන එක හරි? මම පස්සේ උනම් විස්තර කරන්නම් මේක හරියට. මෙන්න මේ t q කියලා දෙකක් දානවා මේක t t t f f t f f මේක නම් ඉතින් IT කරන කට්ටිය කරලා ඇති t ගම්මේ q මේක t මේක f මේක t මේක t හැබැයි ඕක ලිව්වට කවුරුත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ප්‍රකාශන දෙකක්. ප්‍රස්තුත කියලා කියන ඕක සමහර අය ආර්ට් කරන කට්ටිය ප්‍රස්තුත කියලා ඕක ඉන්නේ ගණිතෙන් තමයි. මේක ගණිතය. මෙන්න මේක නිසා තමයි ඔය අනිත් පැත්ත ගන්න බැරි. හරි? මේක නිසා. හරි? මේ ප්‍රකාශන දෙක. වැසිපවතී වැහි බලාකුළු වැට. P කියන්නේ වැසිපවතී වැහි බලාකුළු. ඒ ප්‍රකාශන දෙකම හරියන්න පුළුවන් නේද? වෙන්න පුළුවන් දෙකක් ප්‍රකාශන දෙකක් තියෙනවා වැසිපවතී වැහි බලාකුළු. දෙකම හරියන්න පුළුවන්. වැසි ඇති වෙලා වැහි බලාකුළු නැති වෙන්න පුළුවන්. ඒ වෙන්න මෙහෙම හරි. මේක වැසි නෑ වැහි බලාකුළු තියෙනවා. ඒක පුළුවන්. මේක වෙන්නේ නැහැ නේ. ඒකනේ මේක ෆෝල්ස් කියලා දාලා තියන්නේ. මේක දෙකම වැරදෙන්න පුළුවන්. වැහි බලාකුළුත් නැහැ වැසිත් නැහැ. වෙන්න පුළුවන් නේද? එතකොට මේකෙන් මේක ගම්මේ වෙනවා නම් මේකෙන් මේක ගම්මේ කරන්න පුළුවන් නම් තමයි අපි ගම්මේ කරන්න පුළුවන් නම් true. ගම්මේ කරන්න බැරි නම් false කියලා කියන්නේ. හරි? ඉතින් මෙන්න මේකේ තියෙනවා තමයි මම මේක පස්සේ කියලා දෙන්නම් හරියටම දැන් විලාව යනවා වෙනම වීඩියෝ එකක් දාලා පෙන්නන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. හරි? මේ ඒ උදාහරණයක ඉඳලා අරගෙන පෙන්නන්න. හරි? මේ මෙහෙම කිව්වට අපැහැදිලි. ඕක ගණිතයෙන්ම පෙන්නන්නම් ඔය 1 සමානයි 1 නම් 2 සමානයි 2 කියන එක අරගෙන පෙන්නගෙන යන්න පුළුවන් මේක මොකද්ද වෙන්නේ කියලා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. හැබැයි නම් කියලා ගත්තොත් ඒක අරගෙනම අනිත් එක පෙන්වන්න ඕන. අනිත් පැත්ත පෙන්වන්න දෙපා වැරදි. හරි? මේක හිතන්න එපා. මෙහෙම දෙයක් කළේ නෑ කියලා හිතාගෙන මෙහෙම දෙයක් කළේ නෑ. මේ ගාන ඇඳ ගන්න. මෙන්න මේ ගාන. මෙන්න මෙතන කූණ්‍යයක් තියෙනවා. පොළවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙම තිබ්බට පොළවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙතන ආනති ඇල්ෆා. මේක ස්කන්ධයෙන් කූණ්‍ය ස්කන්ධය M. සැහැල්ලු අවිතන්‍ය තන්තුවකින් සම්බන්ධ කරලා තියෙනවා. තේරුණාද? මාක් කරලා ඉතුරු බල ටික මාක් කරන්න බලන්න හරියටම.
මෙන්න මෙතන කූඤ්ඤයක් තියෙනවා. ඒකේ තිරසටානතිය ඇල්ෆා වන තලය මත ස්කන්ධයෙන් වන අංශුවක් තියෙනවා. මේක අවිතන්නේ තන්තුවකින් ගැට ගහලා තියෙන පිටිය. හරි බලාගන්න. එහෙනම් මේ බල ටික මාක් කරගන්න. T නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව බල දෙක දෙක හට ගන්න ඕනේ. බලාගන්න. මේ T කාටද? මේක බිත්තිය. මේ T කාටද? බිත්තිය. මේ T මෙතන කප්පියට. කප්පිය තියෙන්නේ කොහෙද? කූඤ්ඤය. ඒ කියන්නේ කූඤ්ඤය. මේ T කප්පියට. ඒ කියන්නේ කූඤ්ඤයට. මේ T අංශුවට. මෙයා අංශුවට. මෙයා කූඤ්ඤයට. මේ MG කූඤ්ඤයට. මේ S කූඤ්ඤ. දැන් මේක චලිත වෙනවා නම් චලිත වෙන්නේ කොයි පැත්තටද? ඔයගොල්ලෝ දන්නවා චලිත වෙන්න නම් බලයක් තියෙන්න ඕනේ. අපි බලය කියන එක හැදින්න ඕනේ මොකද? නිශ්චලතාවයේ පවතින වස්තුවක එම නිශ්චල ස්වභාවය හෝ චලිත වන වස්තුවක චලිත වන ස්වභාවය වෙනස් කිරීමට හෝ වෙනස් කිරීමට යත්න දරන බලපෑමකට. හරි? එහෙනම් මේකේ නිශ්චලතාවය වෙනස් කරන්න නම් මොකක්ද ඇති වෙන්න ඕනේ? බලයක් ඇති වෙන්න ඕනේ. බලන්න. කූඤ්ඤක තියෙන බල ටික ගමු. මේ T තියෙනව නේද? ඔන්න T තියෙනවා. මෙයාගෙන් විභේදනයක් වෙනව නේද? මේක ඇල්ෆා වෙනවනේ. මේක ඇල්ෆා නම් මේක ඇල්ෆා නම් T ඍණ T cos ඇල්ෆා. නේ? මේ T කූඤ්ඤයට, මේ T කූඤ්ඤයට, මේ T කූඤ්ඤයට. වෙන අපි මේ පැත්තට තියෙන බලකත්වය වෙන S එන්නේ නැහැ, MG එන්නේ නැහැ, R වෙනවනේ. මේ පැත්තට ගත්තොත් R sin alpha. ධන R sin alpha. මෙන්න සම්ප්‍රයුක්ත බලය. ඔන්නම් මේක T එළියට ගත්තොත් එක ඍණ cos alpha. ධන R sin alpha. මේක නෙන්නේ T එළියට ගත්තම. එහෙනම් එක ඍණ cos alpha ධනාගයක් නේ. cos alpha එකට වඩා අඩුයි. මේක ධනාගයක්. ධනාගයට ධනාගයක් එකතු වුණොත් ධනාගයක්. එහෙනම් මේ පැත්තට සම්ප්‍රයුක්ත බලයක් තියෙනව නේද? ඒක නිසා කූඤ්ඤය මේ පැත්තට තොරණ වෙනවා. කූඤ්ඤය මේ පැත්තට යනකොට අංශුව යනවා කූඤ්ඤයට සාපේක්ෂව කොයි පැත්තටද? පල්ලෙහාට යනවා. තේරුණාද? හරි. එහෙනම් මේ කූඤ්ඤය මේ පැත්තට යන්න හේතුව කූඤ්ඤයට මෙන්න මේ බල නිසා මේ පැත්තට බලයක් ඇති වෙනවා. එහෙනම් කූඤ්ඤය තොරණ වෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. කූඤ්ඤයට සාපේක්ෂව අංශුව යනවා අනිත් පැත්තට. තේරුණාද? එහෙනම් අපි තොරණ මාක් කරලා බලමු. හරි. එහෙනම් කූඤ්ඤයේ තොරණය ගන්න මේ පැත්තට. කූඤ්ඤයට සාපේක්ෂව අංශුවේ තොරණය ගන්න මේ පැත්තට. F. පල්ලෙහාට යමු. මාක් කරගන්න. කූඤ්ඤයේ තොරණය F. කූඤ්ඤයේ තොරණය මේ පැත්තට F. අපි දන්නවා ඒ තොරණය වෙන්නේ කියලා. මේ පැත්තට. උඩට පල්ලෙහාට යන්නේ නැහැ නේද? මේ මාක් කලේ මේ F කියලා මාක් කලේ කූඤ්ඤයට සාපේක්ෂව අංශයේ තොරණය. කූඤ්ඤයේ තොරණයත් මෙයාට එනවා. කූඤ්ඤයේ තොරණයත් මෙයාට එනවා. මට කියන්න කොහොමද x සමානයි මේ දාන්නේ කියලා? පද්ධතියටම දානවා පද්ධතියේ චලිත වෙන පැත්තට. ඊට පස්සේ අංශුවට දානවා පල්ලෙහාට. লীලා පෙන්නන්නකො හරියට. මේ පැත්ත අපි කූඤ්ඤය කැමති නම් මේ පැත්තට f කියලා ගන්න පුළුවන් ඈ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? ඍණ කියලා එනවා එච්චරයි. මෙයා මේ පැත්තට තොරණය වෙනවා. කූඤ්ඤයට සාපේක්ෂව අංශුව මේ පැත්තට F කියලා එනවා. අපි සාමාන්‍යයෙන් හදන විදිහටම. එහෙනම් පද්ධතියටම දාන්න පද්ධතියම චලිත වෙන මේ පැත්තට.
අපි දාමු බලන්න f සමානයි මේ. දානවා මේ පැත්ත. මොකක්ද එන්නේ? f කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරන්නේ? පද්ධතියට. පද්ධතිය කියලා කියන්නේ මේවා හිම ගන්නෙ නෑ. ශූන්‍යයි අංශුවයි. එහෙනම් සියලුම බල ටික එනවා. මෙයා මේ තිබ්බට එන්නේ නෑ අයියේ. දාන්නේ මේ පැත්තටනේ. මෙයා එන්නේ නෑ. මේ දෙන්න ආවට වැඩක් නෑ අයියේ. කැපිලා යනවා. මෙයා අයින් වෙනවා. මෙයා කැපෙනවා. මෙයා තියෙන්නේ ශූන්‍යෙට නේද? එන ඉන්නේ කවුද? t විතරයි. පැහැදිලිද? එහෙනම් පද්ධතියම ගත්තොත් මේ දෙන්න ආවට කැපිලා යනවා. මේ දෙන්න ආවට කැපිලා යනවා. මෙයා සිරස් නිසා එන්නේ නැහැ. මෙයා සිරස් නිසා එන්නේ නැහැ. මෙයා සිරස් නිසා එන්නේ. ඕගොල්ලෝ බය නැතුව තොරණ අසමානයි කියලා මාක් කරන ප්‍රශ්නයක් නැහැ. පස්සේ අපිට පෙන්වන්න පුළුවන් සමානද නැද්ද කියලා. හරි? රයිට්. එහෙනම් පද්ධතියටම මේ පැත්තට ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය T. ලියන්න. T සමානයි. समान MA ශූන්‍ය ස්කන්ධයේ කැපිටල් M වතාවක් එයාගේ තොරණේ පැත්තට කැපිටල් M දාන්න අංශුවේ ස්කන්ධේ සිම්පල් M වතාවක් මෙයාගේ තොරණේ මේ පැත්තට මොකද कैपिटल F ऋण सिंपल F कोसेल हरने सिंपल M मतावा कैपिटल F ऋण सिंपल F कोसेल दांड पलवेनी समीकरण දැන් දාන්නේ කාටද? සුපුරුදු පරිදි අංශුවට දානවා මේකට. ලියන්න. අංශුව. මොකක්ද F කියන්නේ? සම්ප්‍රයුක්ත බලය. කාට ක්‍රියා කරනද? දාන්නේ කාටද අපි? අංශුවට. කොයි පැත්තට තියෙන සංරචකද? මේ පැත්තට. අංශුවට බල කීයද? T R mg. මෙයා ශූන්‍යෙන්නේ. එහෙනම් මෙයා එන්නේ නැහැ. ඇයි? ලම්බක නිසා. මේ පැත්තට දාන්නේ. එහෙනම් mg sin alpha. mg sin alpha. mg sin alpha. තව මොකක්ද දෙන්න බලය? මේ පැත්තට දාන්නේ ඍණ T. සමානයි. ස්කන්ධයේ වතාවක් එයාගේ තොරණේ මේ පැත්තට තියෙන තොරණේ බලාගන්න මේක ඇල්ෆා නම් මේකත් මොකද වෙන්නේ ඇල්ෆා මේ පැත්තට තියෙන තොරණේ මොකද වෙන්නේ සිම්පල් F මෙයා විභේදනය වෙනවා මොකද මේ පැත්තට මේ පැත්තට මෙයා විභේදනය වෙනවා මොකද F cos alpha දාන දිශාවට විරුද්ධයි ඍණ F cos alpha දෙවෙනි සමීකරණය දැන් නොදන්නා පද කීයද T තියෙනවා capital F තියෙනවා simple F තියෙනවා නොදන්නා පද 3යි සමීකරණ 2යි දැන් කොහෙන්ද තව සමීකරණයක් දැන් වෙන පැත්තකට f සමානයි ma දැම්මොත් මෙයාට තව සමීකරණයක් එනවා හැබැයි තව නොදන්න පදයක්ත් එනවා
පද්ධතියටම වෙන පැත්තකට දැම්මොත් තිරසට නැතුව වෙන පැත්තකටනේ දාන්න තියෙන්නේ. එතකොට IS එනවා. එහෙනම් හරියන්නේ නැහැ වැඩි. මොකද කරන්නේ? තන්තුවක් තියෙනව නේද? ඔන්න ඕකෙන් තව එකක් අපිට අල්ලගන්න පුළුවන්. මේ අපි මතකයිනේ මුල ඉඳලා කරා මොකද්ද? දිගනේ මයින්නේ. එහෙනම් මේ මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන දිග අපි ගමු x කියලා. මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන දිග. මේක පොළවට සාපේක්ෂව අචලයි නේද? x. මෙයාට මාක් කරන්න බෑනේ මෙහි ඉඳලා මාක් කළාට මොකද මෙයා යන්නේ වෙන මේ පතේකනේ. හැබැයි කුඤ්ඤයට සාපේක්ෂව අපි දන්නවා මෙයාගේ පතේ කොයි පැත්තද? පල්ලෙහාට. එහෙනම් මෙතන ඉඳලා ගන්න මෙයාට තියෙන දිග y කියලා. මාක් කරගන්න. x y. හරි බලාගන්න. මේ දුර මැනලා තියෙන්නේ පොළවට සාපේක්ෂව නේද? මේක පොළවට සාපේක්ෂව අචලයි නේද? එහෙනම් ත්වරණය එන්නේ පොළවට සාපේක්ෂව. මේ y මැන්නේ කුඤ්ඤයට සාපේක්ෂව. එහෙනම් මෙයාගේ ත්වරණය එන්නේ කුඤ්ඤයට සාපේක්ෂව. මේ පැත්ත. හරි. එහෙනම් දැන් අපි ලියනවා තන්තුවේ දිග. මේ තන්තුවේ දිග කීයද? කැලේ දිග x. ලියගන්නකො x. දන්න. මේ කැලේ දිග y. දන්න. මේක නියතයක්ද විචල්‍යයක්ද? නියතයි. සමානයි. තන්තුවේ මුළු දිග කීයද? නියතයනේ. මේ කෑල්ලට මේක එකතු වෙලා මෙන්න මෙතන පොඩි කොටසක් තියෙනවා. නියතයි. සමානයි තන්තුවේ දිග. හරි. දැන් බලන්න. මේ දුර මැන්නේ පොළවේ ඉඳලා. එහෙනම් මේ විස්ථාපනය පොළවට සාපේක්ෂව. සෝරි. මේ දුර මැන්නේ මෙතන කප්පියේ ඉඳලා. ඒ කියන්නේ කුඤ්ඤයේ ඉඳලා. කුඤ්ඤයට සාපේක්ෂව. කැමති නම් මෙහෙන් ගන්න පුළුවන් y කියලා. එතකොට මේ මුළු දිග නියතයක්නේ. ඒකෙන් මෙයා අඩු වෙනවා එච්චරයි. තන්තුවේ දිග ගන්නකොට. මෙහෙන් y කියලා ගන්න ඕගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. ඒත් කුඤ්ඤයට සාපේක්ෂව. එතකොට මේ දිග කොහොමද දෙන්නේ? මේක අපි හිතමුකෝ a කියලා. මේක y නා. මේ දිගෙන්නේ කොහොමද? a ඍණ y. ඒ අවකලනය කළාම කීයද? මේ දිග. නියතයක් දිග. ආයි ඕක වෙනවා. දැන් සමහර අය හිතනවා මෙතනින්ම ගන්න ඕනේ කියලා. නෑ මේක කුඤ්ඤයනේ. කුඤ්ඤේ කොහේ ඉඳලා ගත්තත් ප්‍රශ්නයක් නෑ දුර. මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුර ගත්තත් කමක් නෑ. හැබැයි මයින්කොට ලේසි තන්තුවට සමාන්තරව ගන්න. එතකොට දුර ලියන්න ලේසි. ඇයි? චලනය වෙන්නේ මේ පැත්තටනේ. කුඤ්ඤයට සාපේක්ෂව. ඒ පැත්තට අපි ගන්න. හරි? එහෙනම් ලියන්න. t විශයෙන් දෙවරක් අවකලනය. x double dot ධන y double dot. නියත අවකලනයේ බිඳුවයි. මේක බිඳුව. හරි. මට කියන්න මොකක්ද x double dot කියන්නේ? x කියන්නේ මෙතන ඉඳලා කුඤ්ඤයට මැනපු දුර. මේක අචලයි. එහෙනම් පොළවට සාපේක්ෂව කුඤ්ඤයේ ත්වරණය නේද? එහෙනම් x double dot කියන්නේ මොකද්ද? හරියටම කියන්නේ මොකද්ද කියන්නේ? පොළවට සාපේක්ෂව කුඤ්ඤයේ ත්වරණය අපි ගත්ත මොකද්ද? f මොන f? x මැන්න නම් මේ පැත්තට. x double dot තියෙන්නේ මේ පැත්තට. අපි ත්වරණය මාක් කළේ අනිත් පැත්තට. එහෙනම් ඒක ඍණේ. මොකද්ද y double dot කියන්නේ? y කියන්නේ කුඤ්ඤයට සාපේක්ෂව මෙන්න විස්ථාපනයනේ. එහෙනම් y double dot වලින් එන්නේ මොකක්ද? කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණය. ඒ කියන්නේ සිම්පල් එක. අපි y මැන්නේ මේ පැත්තට. කුඤ්ඤයට සාපේක්ෂ ත්වරණය ගත්තෙත් ඒ පැත්තට. එහෙනම් y double dot ධනද ඍණද? ධන. y මැන්නේත් මේ පැත්තට, f තියෙන්නේත් ඒ පැත්තට. මේක දාගන්න මෙතනින් දාගත්තොත් කමක් නෑ. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ ආපුවා කියන්නේ දෙක මේකේ දාන්න.
නැත්නම් තවත් නොදන්නා පද දෙකක් නේ. එහෙනම් x double dot දාන්න ඍණ f. මෙයාට දාන්න simple f සමානයි බිඳුවයි. එහෙනම් capital F සමානයි මොකක්ද දෙන්නේ? simple f කියලා දෙන්නේ. දැන් සමීකරණ කීයද? ඔන්න ආවා. නොදන්නා පද 3යි. සමීකරණ කීයද? 3යි. පැහැදිලිද? එහෙනම් මෙන්න මේවා capital F තියෙන තැනට මොකද? simple f දාලා ගම් t අයින් කරලා ගන්න හදන්න. පැහැදිලිද? එහෙනම් මේකේ capital F තියෙන තැනට දාන්න simple f. දැම්මහම capital F සහ simple f සහ t වලින් එන්නේ. දාගත්තාම තියෙන්නේ. හරි? දැන් 1 2 සහ 3 1 2 සහ 3 සමීකරණ විසඳීමෙන් තොරණ සහ තොරණය සහ ආතති ලබා ගත හැකියි. ආයි බලන්න. ඇත්තටම කෝණීය තොරණය වෙන්නේ මේ පැත්තට. අපි f කියලා ගත්තා. කෝණීයට සාපේක්ෂව අංශුව ගත්ත f කියලා. මෙයා කෝණීය තොරණය මෙයා වෙනවා. f සමානයි මේ පද්ධතියටම දැම්ම අංශුවට දැම්ම මේ පැත්තට. බලන්න දාන විදිහවත් වෙනස් වෙනවද? නැහැ. ඊට පස්සේ දැන් නොදන්නා පද 3යි. t capital F simple F. සමීකරණ දෙකයි. දැන් වෙන පැත්තකට f සමානයි මේ දැම්මොත් ආයි නොදන්නා පදයක් වෙනවා. අන්දුවක් තිබ්බම තොරණ ගන්න ලේසියි. අපි f මාක් කළේ මේ පැත්තටනේ. එහෙනම් මෙතන ඉඳලා දුර ගන්නවා x කියලා. කෝණියට සාපේක්ෂව simple F නේ. එහෙනම් කෝණියේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර y කියලා ගන්නවා. හරි? එහෙනම් x double dot එන්නේ පොළවට සාපේක්ෂව. මේ පැත්තට තියෙන තොරණේ. අපි මාක් කළේ මේ පැත්තටනේ. එහෙනම් x double dot කියන්නේ ඍණය. y කියන්නේ කෝණියට සාපේක්ෂව අංශුවේ දුර. එහෙනම් y double dot කියන්නේ කෝණියට සාපේක්ෂව තොරණ. f. එහෙනම් මෙතෙන්ට දානවා x double dot කියන්නේ ඍණය, y double dot කියන්නේ එහෙනම් capital F සමානයි simple F කියලා. එහෙනම් මේ සමීකරණ තුන විසඳලා ගන්න හදන්නේ. මේක පාස් පේපර් ගන්න. නේ? හරි. අපිට එහෙම ඕනේ නැහැ. අහගන්න. තව දෙයක් උගන්වනකොට පොඩි එකේ ඉඳලා උගන්වන්නේ අන්තිම ගාන හදනකන් එක දිගට හිටියහම තමයි මේකේ ඕනම දෙයක් කරන්න පුළුවන්. දැන් මෙතනින් එහාට ඕගොල්ලන්ට කොයි විදිහේ ගාන දුන්නා අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. හරි? කිසිම ගානක් කටපාඩම් කරන්න එපා. පාඩම් කරන්නේ තියරි ටික පමණයි. එහෙනම් මාක් කරගන්න ඕගොල්ලෝ. තව ගානක් තියෙනවා. 53 වෙනි ගාන. ඒ කියන්නේ 2010 ගාන. මෙන්න මෙතන සම්පූර්ණ ගාන. හරි? මෙන්න මේ වගේ ගානක් තියෙන්නේ මේකමයි. ඒ ගානේ ඇත්තටම කියනවා ළමයිට ඒක ඒ කියන්නේ අපැහැදිලි වුණොත් මේ simple f capital F ට සමානයි කියලා දන්නේ නැති වුණොත් ගානෙම කියනවා simple f සමානයි capital F බව පෙන්වන්න කියලා. බැරි වෙලාවකත් ඒක පෙන්න ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ඒ දෙක සමානයි කියලා අරගෙන ඊටු ටික හදන්න. ඕගොල්ලන්ව පාස් කරන්නමයි හදන්නේ. බැරි වෙලාවකත් මේ දෙක දන්නේ නැති වුණොත් එහෙම simple f capital F දාලා හදන්න ගානේ දෙනවා simple f සමානයි capital F බව පෙන්වන්න කියලා. එතකොට මොකද කරන්නේ? ඒක පෙන්න ගන්න බැරි වුණාට ඊටු ටික හදාගෙන ඉන්න ඒ ටිකට ලකුණු හම්බ වෙනවා. ඔය ටිකට ඉතින් මේක සමානයි කියලා පෙන්වනකොට ලකුණු 100ක් විතර දෙන්න බෑනේ. ලකුණු 10ක් දෙයි උඩ. තව ලකුණු 140ක් තියෙනවා. තේරුණාද? ගණන් අමාරු නෑ. ගණිතය අමාරු නෑ, බය වෙන්න එපා. අපි ඔය ටික කරමු. 13 දැන් තියෙන පාඩම් ටික ලේසි. ඒක නිසා වීඩියෝ එක බලලා ඔය ටික අනිවාර්යයෙන්ම තනියෙන් හදන්න. තනියෙන් වැඩ කරන කාලේ වැඩි කරගන්න අනිවාර්යයෙන්ම කොට යන්න පුළුවන්. බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම කොට දානවම තමයි. හැබැයි කියන විදිහට කරන්න. හරි? right. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. මම හිතන්නේ අපිට ක්ලාස් පටන් ගන්න පුළුවන් වෙයි. හරි? right. තව අපිට අනුකරණයේ තියෙනවා. තව පොඩ්ඩක් කරන්න. ඒ ටික